නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා ච පබස්සරා තන් ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේදීත් අපි සූදානම් වන්නේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී වූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ලෝක සත්වයාගේ යහපත පිණිස මේ ලොවට දායාද කොට වදාළ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන ඒ අනන්ත ණය සමන්නාගත චතුවිසති සමන්ත ප ဋ ාණ ධර්ම දේශනාවේ ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට පින්තුනි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදහන් වන විට මුලින්ම අතුරුදහන් වන ධර්මය තමයි මේ පින්නතුන් මේ අවස්ථාවේදී ඉගෙන ගනිමින් සජ්ජායනා කරමින් සාකච්ඡා කරමින් පවතින්නේ. පින්තුනි, යම් කිසි කෙනෙක් මේ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරනව නම් ඒ සජ්ජායනා කිරීම පවා, ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ප ဋ ාණ ධර්මය පිරිතක් වශයෙන් හෝ ඇහුම්කන් දෙනව නම් එසේ කිරීම පවා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස පවතින බව ඒකාන්ත සත්‍ය කාරණාවක්. ඒ වගේම පින්තුනි, අපි පසුගිය දිනයේදී ප්‍රත්‍ය වර්ගීකරණය පිළිබඳව තමයි කතා කරන්නට යෙදුනේ. එතෙන්දී අපි සුද්ධ ප්‍රත්‍ය වර්ග 9යි මිශ්‍රක ප්‍රත්‍ය වර්ග 3යි කියලා ප්‍රත්‍ය වර්ග 12ක් සහ සුද්ධ ප්‍රත්‍ය වර්ගවල ප්‍රත්‍ය 49ක් සහ මිශ්‍රක ප්‍රත්‍ය වර්ගවල ප්‍රත්‍ය 7යි සියලුම ප්‍රත්‍ය 56ක් ප්‍රත්‍ය වර්ග 12ක් සහ ප්‍රත්‍ය 56ක් පිළිබඳව, එහෙම නැත්නම් ප්‍රත්‍ය වර්ගීකරණය පිළිබඳව කතා කරන්නට යෙදුණා. පින්වතුනි, ප ဋ ාණය ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම ප්‍රගුණ කරගෙන තියෙන්නට ඕන මේ ප්‍රත්‍ය වර්ගීකරණය. මේ ප්‍රත්‍ය වර්ගීකරණය ප්‍රගුණ කරගෙන සිටින පින්වතුන්ට ප ဋ ාණය ගැඹුරින් අධ්‍යයනය කරන විට ප්‍රත්‍ය ශක්ති තෝරා ගැනීමට ඉතාමත්ම උපකාරී වන දේශනාවක් තමයි මේ ප්‍රත්‍ය වර්ගීකරණය නමින් සිද්ධ කරන්නට යෙදුනේ. අද අපිට කතා කරන්නට තියෙන්නේ උපනිශ්‍රය ප්‍රත්‍ය පිළිබඳව. උපනිශ්‍රය ප්‍රත්‍ය පිළිබඳව දේශනාව පටන් ගන්නට කලින් ධර්මය ඉගෙන ගන්න, ඒ වගේම ධර්මය ඉගෙන ගන්න ගමන් තමන්ගේ චිත්ත සංතානවල සද්ධා, සති, සමාධි, සීල, ප්‍රඥාදී ගුණ ධර්මයන් දියුණු කරගන්න සත්පුරුෂ පින්වතුන් විසින් නිතර දෙවේලේ මෙනෙහි කර ගත යුතු ගාථාවක් තියෙනවා. ඒ ගාථාව තමයි
ධනං යෝ පන අංග හේතු ධනං චජේ යෝ පන අංග හේතු අංගං චජේ ජීවිතං රක්ඛමානෝ අංගං ධනං ජීවිතං ඡාපි සබ්බං ඡජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ ධනං චජේයෝ පන අංග හේතු අංගං චජේ ජීවිතං රක්කමානෝ අංගං ධනං ජීවිතං ඡාපි සබ්බං ඡජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ. පින්තුනි මේ ගාථාව තමන්ගේ චිත්ත සංතානවල ගුණධර්ම දියුණු කරගන්න සත්පුරුෂ පින්වතුන් විසින් නිතර දෙවේලේ මෙනෙහි කිරීමට සුදුසු ගාථාවක්. මේකේ අදහස තමයි යෝ යම් කිසි කෙනෙක් අංග හේතු අංග කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන ශාරීරික කොටස්. ඇස වෙන්න පුළුවන්, හදවත වෙන්න පුළුවන්, බඩවැල් වෙන්න පුළුවන්. මේ ශාරීරික කොටස් සඳහා ධනය කියන දෙය ඡජේ අත්හරින්නේය. ධනං ඡජේ යෝ පන අංග හේතු කියන්නේ යෝ මේ ලෝකේ ඉන්න සමහර කෙනෙක් අංග හේතු මේ තමන්ගේ ශරීර කොටස් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වගේම ශරීර කොටස් අලංකාර කර ගැනීම සඳහා ධනය කියන එක අත්හරින්නේය. ඒ කියන්නේ තමන්ගේ ශාරීරික කොටස් ආරක්ෂා කර ගැනීමට අලංකාර කර ගැනීමට තමන් ළඟ තියෙන ධනය අත්හැරීම සිදු කරනවා, පරිත්‍යාග කරනවා. දෙවෙනි පේලිය තමයි ජීවිතං තමන්ගේ ජීවිතය, තමන්ගේ සම්පූර්ණ ජීවිතය රක්ඛමානෝ ආරක්ෂා කරගන්න පුද්ගලයා, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුද්ගලයා අංගං ශරීර කොටස් සම්පූර්ණ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේ ශරීරය තුල තියෙන ශරීර කොටස් ඡජේ අත්හරින්නේය. ඒ කියන්නේ දැන් අපි අතක පිළිකාවක් හැදුනොත් වෛද්‍යවරු උපදෙස් දුනොත් මේ අත කපන්නේ නැතුව ඔබට ජීවත් වෙන්න බෑ කියලා අපි එක සැරේට මිදිරිපත් වෙනවා අත කපලා දාලා ඉතුරු මේ ජීවිතය පවත්වා ගැනීමට. ඒ වගේම පිළිකාවක් වගේ රෝගයක් වැළඳිලා වෛද්‍යවරයෙක් අපිට කිව්වොත් කකුල කපලා අයින් කෙරුවේ නැතොත් ඔබට ජීවත් වෙන්න බෑ. ඔබට ජීවත් වෙන්න ඕන නම් කකුල කපලා අයින් කරන්න කියලා අපි උත්තර දෙනවා කකුල කපලා අයින් කරන්න කියලා. එතකොට මේ දෙවෙනි වාක්‍යයේ තේරුම තමයි ජීවිතය සඳහා අපේ ශරීර කොටසක් අත්හැර යුතු නම් ඒ ශරීර කොටස අත්හැරීම සිද්ධ කරනවා ජීවිතය වෙනුවෙන්. තුන්වෙනි පේලිය තමයි අංගං ධනං ජීවිතං ඡාපි සබ්බං. අංග කියලා කියන්නේ ශාරීරික කොටස්. ධන කියලා කියන්නේ Tamanට තියෙන ධනය. ජීවිතය කියලා කියන්නේ මේ සම්පූර්ණ ජීවිතය. මේ ශරීරයේ කොටස් හෝ වේවා Tamanට තියෙන දීපල ධනය හෝ වේවා Tamanගේ මුළු ජීවිතයම හෝ සබ්බන් සියල්ලම Taman සතු ජීවිතය ශරීර කොටස් දීපල කියන Taman සතු සියල්ලම ධම්මං අනුස්සරන්තෝ නරෝ ධර්මය Tamanගේ సంతානය තුල දියුණු කරගත යුතු ගුණ ධර්ම. ඒ වගේම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා කියන මේ ධර්මය මෙනෙහි කරන්නා වූ ධම්මං අනුස්සරන්තෝ ධර්මය මෙනෙහි කරන්නා වූ නරෝ සත්පුරුෂයා විසින්
ධර්මය වෙනුවෙන් මේ කියන ලද සියල්ල අත්හැරීම සිදු කරන්නේය. ඒක තමයි ඒ ගාථාවේ අදහස. ධර්මය වෙනුවෙන් බුද්ධ ආදී සත්පුරුෂ උතුමන් විසින් ගුණ ධර්ම දියුණු කරගන්න උතුමන් විසින් අත් නොහරින දෙයක් නැහැ. ධර්මය වෙනුවෙන් Tamanට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. මහා බෝධිසත්වයන් වහන්සේලා නම් පාරමී ආදී කුසල ධර්මයන් දියුණු කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතය පවා අත්හැරලා තමන්ගේ సంతානය තුල පරමත්ත පාරමී ගුණ ධර්මයන් දියුණු කර ගන්නවා. ගුණ ධර්ම දියුණු කර ගන්න පින්වතුන් නිතර දෙවේලේ මේ ධර්ම කාරණාව මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගම්බීර ධර්මය ඉගෙන ගන්නකොට අපේ මනසට සමහර වෙලාවට අසහනයක් දැනෙන්නට පුළුවන්. අපේ මනසට සමහර වෙලාවට පීඩාවක් දැනෙන්නට පුළුවන්. ධර්ම කාරණාව නොතේරෙනකොට අපිට ඒ ධර්ම කාරණාව නීරස වෙලා අපි ඒ ගැඹුරු ධර්මයෙන් ඉවත් වෙන්නට පුළුවන්. අන්න එහෙම මානසිකත්වයක් ආවොත් අපි අපේ මනස නැවතත් මේ ගැඹුරු ධර්මයට යොමු කරන්නේ කොහොමද? නැවතත් අපේ මනස මේ ගැඹුරු ධර්මයේ ඇසුරු කරන මට්ටමට ගොඩනගා ගන්නට තවත් මෙනෙහි කළ යුතු ගාථාවක් තියෙනවා. ඒ ගාථාව තමයි සෝ සාගරේ ජලදිකං හුදිරං අදාසී සෝ සාගරේ ජලදිකං රුදිරං අදාසී භූමින් පරාජිය සමන්ස මදාසිදානං භූමින් පරාජිය සමන්ස මදාසිදානං මේරු ප්‍රමාණ මේරු ප්‍රමාණ මදිකංච සමෝලිසීසං මේරු ප්‍රමාණ මදිකංච සමෝලිසීසං khේ තාරකාදී khේ තාරකාදික තරංච නයනං අදාසී සෝ සාගරේ ජලදිකං රුදිරං අදාසී භූමින් පරාජිය සමන්ස මදාසිදානං මේරු ප්‍රමාණ මදිකංච සමෝලිසීසං khේතාරක අධික තරංච නයනං අදාසී. පින්තුනි මේ ගාථාවෙන් දැක්වෙන්නේ ඔබ අපි ඉගෙන ගනිමින් පවතින මේ පරම ගම්බීර ධර්ම දේශනාව අප සඳහා දායාද කිරීමට අපිට දේශනා කිරීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ අති දීර්ඝ කාලයක් මුළුල්ලේ කරපු කැපකිරීම ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් ඒ ලෝකයේ තියෙන යථාර්ථය ලෝකයේ තියෙන සත්‍ය වූ ස්වභාවය මතු කරලා අපේ సంతානය තුල තියෙන අවිද්‍යාවේ ප්‍රහාණය සඳහා ධර්ම දේශනා කිරීමට මහා බෝධිසත්වයන් වහන්සේ කරපු කැපකිරීම තමයි මේ ගාථාවෙන් දැක්වෙන්නේ. මේ ගාථාව පින්වතුනි අපි නිතර දෙවේලෙ මෙනෙහි කරන්නට ඕන. සෝ සාගරේ ජලදිකං රුදිරං අදාසී භූමින් පරාජිය සමන්ස මදාසිදානං මේරු ප්‍රමාණ මදිකංච සමෝලිසී සංඛේතාරක අධික තරංච නයනං අදාසී. සෝ මහා බෝධිසත්වයන් වහන්සේ සාගරේ
සතර මහා සාගරයේහි ජලදිකන් රුධිරං ජලයට අධික වූ රුධිරය අදාසි අප සඳහා මේ පරම ගම්බීර ධර්මයේ දේශනා කිරීම සඳහා දන් දුන්නේය. මහා බෝධිසත්වයන් වහන්සේ සතර මහා සාගරයේ ජලයට වඩා අධික රුධිරය දන් දුන්නේය. කුමක් සඳහාද? අපි වෙනුවෙන් මේ පරම ගම්බීර ධර්මයේ දේශනා කිරීම සඳහා. භූමින් පරාජය සමන්ස මදා සිදානං ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මේ මහා පොළවේ තියෙන පස්වලට වඩා පස් පරදවා මේ මහා පොළවේ තියෙන පස්වලට වඩා සමන්ස මදා සිදානං තමන්ගේ ශාරීරික මාංශය අන්‍ය සත්වයන්ට දන් දුන්නා. මේ මහා පොළවේ තියෙන පස්වලට වඩා තමන්ගේ ශරීරයේ තියෙන මස් අන්‍ය සත්වයන්ට දන් දුන්නා. කුමක් සඳහාද? අප සඳහා මේ පරම ගම්බීර ධර්මය දේශනා කිරීමට. මේරු ප්‍රමාණ මදිකංච සමෝලිසීසං මහා මේරු පර්වතයට වඩා අධික ඔටුනු පලන්දන හිස් අන්‍ය සත්වයන්ට දන් දුන්නා. කුමක් සඳහාද? අපිට මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කිරීමට ධර්ම දේශනා කිරීම සඳහා. කේතාරක අධික තරංච නයනං අදාසි කේ කියලා කියන්නේ අහසෙහි. අහසෙහි තාරක අධික තරංච නයනං අහසෙහි පායන තරුකට වලට වඩා නයනං තමන්ගේ මේ ඇස් දෙක ලේ පෙරපෙරා ඇස් උගුලවලා අන්‍ය සත්වයන්ට දන් දුන්නා. අහසේ පායන තරුකට වලට වඩා තමන්ට ලෝකයේ දකින්න තියෙන ඇස් දෙක ගලවලා අන්‍ය සත්වයන්ට දන් දුන්නා. මේ තරම් විශාල මේ තරම් මහා පරක්‍රමයකින් කැපකිරීමක් කරලා තමයි පින්තුනි අපි වෙනුවෙන් මේ ත්‍රිපිටක බුද්ධ වචන සංඛ්‍යාත ධර්ම දේශනාව දායාද කරේ. ඉතින් ඒ ධර්ම දේශනාව අතරිනුත් පින්වත්නි ප ဋ ාණ ප්‍රකරණය කියන ධර්ම දේශනාව තමයි ගැඹුරුම දේශනාව. ඒ වගේම බුද්ධ ශාසනයෙහි හදවත කුමක් දැහුවොත් දිය යුතු පිළිතුර තමයි පින්වත්නි චතුවීසති අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ධර්මය. බුද්ධ ශාසනයේ හදවත කුමක් දැහුවොත් දිය යුතු පිළිතුර තමයි අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ධර්ම දේශනාව තමයි මේ බුද්ධ ශාසනයේ හදවත. ඉතින් පින්වත්නි මේ කාලවකවානුව ගත්තයින් පස්සේ බොහෝ මිනිස්සයන් මේ ප ဋ ාණ කියන වචන මාත්‍රයවත් දන්නේ නැති මට්ටමක තමයි ඉන්නේ. ඒ නිසා පින්වත්නි අපි කොහොම හරි උත්සාහ කරන්නට ඕන මේ ධර්මයේ ගැඹුරින් අධ්‍යයනය කිරීම කෙසේ වෙතත් අඩුම ගානේ මේ ධර්ම දේශනාවේ මූලික කොටස වන ප්‍රත්‍ය නිර්දේශ වාරය පිරිතක් විදියට සජ්ජායනා කිරීමටවත් අපිට සම්බන්ධ හැම දෙනාම මේ ධර්මයේ පිළිබඳව දැනුවත් කිරීම මේ ධර්මයේ සජ්ජායනා කිරීමෙහි යෙදවීමට අපිට පුළුවන් හැම උත්සාහයක්ම අපි දරනවා නම් පින්තුනි ඒක ඒකාන්තයෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතියට උපකාර වන උත්සාහයක්. මේ කාරණාවත් අපි මතක තියාගන්නට ඕන. ඊළඟට පින්තුනි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ උපනිස්සය ප්‍රත්‍ය. උපනිස්සය ප්‍රත්‍ය. අද මාතෘකාව තමයි උපනිස්සය ප්‍රත්‍ය. මේ උපනිස්සය ප්‍රත්‍ය කියන එකේ මේ උප කියන වචනේ අර්ථය තමයි බලවත් කියන එක. උප කියන වචනේ අර්ථය තමයි බලවත් කියන එක. බලවත් වූ හේතුවට ප්‍රබල වූ හේතුවට තමයි උපනිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ. බලවත් වූ ප්‍රබල වූ හේතුවට තමයි උපනිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ.
හටගන්නා වූ චිත්ත චෛතසික රූප කියන මේ සියලුම පරමාර්ථ ධර්ම අපි ඉගෙන ගත්තා ප්‍රත්‍ය නිසාමයි හටගන්නේ ප්‍රත්‍ය නිසාමයි පවතින්නේ කියලා. ප්‍රත්‍යයන්ගේ උපකාරයක් නැතුව ප්‍රත්‍යයන්ගේ සහයෝගයක් නැතුව හටගන්න පවතින කිසිදු සිතක් හෝ චෛතසිකයක් හෝ රූප ධර්මයක් විද්‍යමාන වෙන්නේ. උපදින පවතින සියලුම චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ප්‍රත්‍ය සමූහයක සහයෝගය නිසා හටගන්නේ සහයෝගය නිසා පවතින්නේ. පින්තුනි චිත්ත චෛතසික ධර්මයන් ඉපදීමට පැවතීමට උපකාර කරන ප්‍රත්‍ය සමූහය අතුරෙන් ප්‍රබල හේතුවට කියනවා උපනිස්සය ප්‍රත්‍ය කියලා. උපදින්නා වූ චිත්ත චෛතසික ධර්මයන්ගේ ඉපදීමට උපකාර කරන ප්‍රත්‍ය සමූහය අතුරෙන් ප්‍රබල හේතුවට බලවත් හේතුවට නැතුවම බැරි හේතුවට කියනවා උපනිස්සය ප්‍රත්‍ය කියලා. ඒකට පින්තුනේ අති ගෞරවනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ උපමාවක් දීලා තියෙනවා. ඒ තමයි යම්කිසි ගේ හිමියෙක් ගෙයක් තනවනවා. මේ ගෙය තනවනකොට ඒ ගේ අයිතිකාර ගේ හිමියෙක් ඉන්නවා. ඒ වගේම ඒ ගේ ගොඩනගන බාසුන්න හේලා සහ වැඩ කරන කම්කරුවන් ඉන්නවා. එතකොට මේ ගෙය කියන එක නිර්මාණය වෙන්න ගේ හිමියා කියන කෙනත් හේතුවක්. ඒ වගේම කම්කරුවෝ කියන මේ පිරිස් දෙකම හේතුවක්. යම් කිසි ගේ හිමියෙක් ගෙයක් තනවනකොට ඒ ගේ තැනීමට ගේ හිමියත් උපකාර වෙනවා කම්කරුවොත් උපකාර වෙනවා. මේ දෙපිරිස්සගේම උපකාරය සහයෝගය නිසා තමයි ගෙයක් කියන එකක් නිර්මාණය වෙන්නේ. නමුත් පින්තුනි මේ ගෙය කියන එක ගොඩනැගීමේදී මේ කම්කරුවන් අතරින් සමහර කෙනෙක් නැති වුණත් මේ ගෙය ගොඩනැගීම කියන එක සිද්ධ වෙනවා. හැබැයි මේ ගෙහිමියා මේ ගේ තනවන අයිතිකාර පුද්ගලයා අත්හැරලා දැම්මොත් මේ ගෙය ගොඩනැගීම කියන එක එතනින්ම නතර වෙනවා. එතකොට මේ ගේ හිමියා නැතුව කම්කරුව කොච්චර හිටියත් ගෙය ගොඩනැගීම කියන එක විද්‍යමාන වෙන්නේ මේ ගෙය ගොඩනැගීමට කම්කරුවනුත් උපකාරක වෙනවා. හැබැයි ඒ අප්‍රධාන විදියට මේ ගේ හිමියා තමයි මේ ගෙය ගොඩනැගීමට උපකාර කරන ප්‍රත්‍ය සමූහය අතරින් මෙයා තමයි ප්‍රබල හේතුව. එතකොට මෙන්න මේ වගේ තමයි චිත්ත චෛතසික ධර්මයන් ඉපදීමට උපකාර කරන හේතු ආරම්මන ආදී ප්‍රත්‍ය සමූහය අතුරෙන් මේ ප්‍රබලම හේතුවට තමයි කියන්නේ උපනිස්සය ප්‍රත්‍ය කියලා. යම්කිසි චිත්ත චෛතසික ධර්ම සමූහයක් ඉපදීමට යම්කිසි පුද්ගලයෙකුගේ හෝ ධර්මයන්ගේ උපනිශ්‍රය අවශ්‍ය නම් ඒ උපනිශ්‍රය නැති කල්හි ඒ චිත්ත චෛතසික ධර්ම උපදින්නේ නැහැ. යම්කිසි චිත්ත චෛතසික ධර්ම ටිකක් හට ගැනීමට යම්කිසි පුද්ගලයෙකුගේ හෝ ධර්මයක උපනිශ්‍රය අවශ්‍ය නම් ඒ උපනිශ්‍රය නොලදහොත් හේතුවාදී අනිත් ප්‍රත්‍ය කොතරම් තිබුණත් ඒ චිත්ත චෛතසික ටික උපදින්නේ නැහැ. එතකොට උපදින්නා වූ චිත්ත චෛතසික ධර්මයන්ට උපකාර කරන ප්‍රත්‍ය සමූහය අතරින් ප්‍රබල හේතුවට තමයි කියන්නේ උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා. මේ උපනිශ්‍රය ප්‍රත්‍ය
මේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. උපනිශ්‍රේ ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි ආරම්මන උපනිශ්‍රය. ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍ය. දෙවෙනි එක තමයි අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය. තුන්වෙනි එක තමයි පකතු උපනිශ්‍රේ ප්‍රත්‍ය. මේ විදිහට මේ උපනිශ්‍රය කියන ප්‍රත්‍ය කොටස් තුනක් බෙදෙනවා. පළවෙනි එක ආරම්මන උපනිශ්‍රය, දෙවෙනි එක අනන්තර උපනිශ්‍රය, තුන්වෙනි එක පකතු උපනිශ්‍රය. එතකොට පින්වතුනි අපි කලින් දවසේදී ප්‍රත්‍ය වර්ගීකරණය ඉගෙන ගත්තා. එතෙන්දී ආරම්මන ප්‍රත්‍ය වර්ගයේදී උපනිශ්‍රය කියලා වචනේ තිබුණා. උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා තිබුණා. ආරම්මන ප්‍රත්‍යයේදී අපි ඉගෙන ගත්තා ආරම්මන ප්‍රත්‍ය වර්ගයේ ප්‍රත්‍ය 8ක් තියෙනවා. ඒ තමයි ආරම්මන, අධිපති, නිශ්චය, උපනිශ්‍රය, පුරේජාත, විප්‍රයුක්ත, අත්ති අවිගත. ආරම්මන, අධිපති, නිශ්චය, උපනිශ්‍රය, පුරේජාත, විප්‍රයුක්ත, අත්ති අවිගත කියලා ප්‍රත්‍ය 8ක් ඉගෙන ගත්තා ආරම්මන ප්‍රත්‍ය වර්ගයේ යටතේ. එතන වචනයක් තිබුණා උපනිශ්‍රය කියලා. මෙන්න මේ උපනිශ්‍රය කියන වචනෙන් කියන්නේ පින්වතුනි මෙන්න මේ ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍ය වර්ගයේ උපනිශ්‍රය කියන වචනෙන් කියන්නේ මේ ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය. එතකොට මේ ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය වර්ගීකරණයේදී සංග්‍රහ වෙන්නේ ආරම්මන ප්‍රත්‍ය වර්ගයට. ඊළඟට අපි අනන්තර ප්‍රත්‍ය වර්ගයේ ප්‍රත්‍ය 7ක් ඉගෙන ගත්තා. අනන්තර, සමානන්තර, උපනිශ්‍රය, ආසේවන, කම්ම, නත්ති, විගත කියලා ප්‍රත්‍ය 7ක් ඉගෙන ගත්තා අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය වර්ගයේ. එතන උපනිශ්‍රය කියලා එතනක් තිබුණා. එතන උපනිශ්‍රය කිව්වේ මෙන්න මේ අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය. එතකොට අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය කියන එක ප්‍රත්‍ය වර්ගීකරණයේදී සංග්‍රහ වෙන්නේ අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය වර්ගයට. ඊළඟට පකතූපනිශ්‍රය ප්‍රත්‍ය වර්ගය කියලා අපි ප්‍රත්‍ය දෙකක් ඉගෙන ගත්තා. උපනිශ්‍රය ප්‍රත්‍ය සහ කර්ම ප්‍රත්‍ය කියලා. ඒ පකතූපනිශ්‍රය ප්‍රත්‍ය වර්ගයේ පකතූපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කියන්නේ මේ තුන්වෙනි ප්‍රත්‍ය. එතකොට මේ උපනිශ්‍රය ප්‍රත්‍ය කියන එක කොටස් තුනකට බෙදෙනවා. ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය වර්ගයට ඇතුළත් වෙනවා. අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය වර්ගයට ඇතුළත් වෙනවා. පකතූපනිශ්‍රය ප්‍රත්‍ය පකතූපනිශ්‍රය ප්‍රත්‍ය වර්ගයට ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට උපනිශ්‍රය ප්‍රත්‍ය, ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය, අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය, පකතූපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කොටස් තුනකට බෙදෙනවා. එතෙන්දී මුලින්ම ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය ආරම්මන උපනිශ්‍රය කියලා කියන්නේ පින්වතුනි ආරම්මන කියලා කියන්නේ අරමුණට. උපනිශ්‍රය කියලා කියන්නේ ප්‍රබල හේතුවට. බලවත් වූ ප්‍රබල වූ අරමුණට කියනවා ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා. මේ ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය කියන එක ආරම්මන අධිපති ප්‍රත්‍යයට ආරම්මන අධිපති ප්‍රත්‍ය සමග ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න
ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන ධර්ම කොටස් දෙක ආරම්මන අධිපති ප්‍රත්‍ය සමග සම්පූර්ණයෙන් සමානයි. ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය ටිකම තමයි ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන්නේ. ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම ටිකම තමයි ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට මේ ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍ය සහ ආරම්මන අධිපති ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙකේම ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍යෝත්පන්න ධර්ම, ප්‍රත්‍යනීක ධර්ම කියන මේ තිරාසිය සම්පූර්ණයෙන් සමානයි. වෙනස් වෙන්නේ ප්‍රත්‍ය ශක්තිය පමණයි. එතෙන්දී අපි ආරම්මන අධිපති ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට ප්‍රත්‍ය විදියට ඉගෙන ගත්තා ද්වේෂ මූලික සිත් දෙකයි, මෝහ මූලික සිත් දෙකයි, දුක්ඛ සහගත කාය විඥාන සිතයි කියන මේ සිත් පහ අත්හැරලා ද්වේෂ මූලික සිත් දෙකයි, මෝහ මූලික සිත් දෙකයි, දුක්ඛ සහගත කාය විඥාන සිතයි කියන මේ සිත් පහ අත්හැරලා ඉතුරු සිත් 84. ඉතුරු සිත් 84. ඊළඟට දෝෂ චතුස්කය, දෝෂ ඉස්සා මච්චරේ කුක්කුච්ච කියන දෝෂ චතුස්කය සහ විචිකිච්ඡාව වර්ජිත මේ සිත්වල යෙදෙන චෛතසික 47. ඊළඟට ඉෂ්ඨ නිස්පන්න රූප 18 නිවන. මෙන්න මේ ධර්ම තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය ධර්ම හැටියට ඉගෙන ගත්තේ. මේ ධර්ම ටිකම තමයි ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්මත්. ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන්නේ ද්වේෂ මූලික, මෝහ මූලික, දුක්ඛ සහගත කාය විඥානය හැර සිත් 84යි, දෝෂ චතුස්කයයි විචිකිච්ඡාවයි හැර චෛතසික 47යි, ඉෂ්ඨ නිස්පන්න රූප 18යි, නිවනයි කියන මෙන්න මේ ප්‍රබල අරමුණ තමයි ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය වෙන ධර්ම. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ලෝභ මූලික සිත් 8යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් 4යි, ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 24යි. සිත් 28යි. ලෝභ මූලික සිත් 8යි, ලෝභ මූලික සිත් 8යි, ඊළඟට මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් 4යි, ලෝකෝත්තර සිත් 8යි. ලෝභ මූලික සිත් 8යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් 4යි, ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 28යි. ඒවයි යෙදෙන දෝෂ චතුස්කය විචිකිච්ඡාව අප්පමඤ්ඤා වර්ජිත. දෝෂ චතුස්කේ විචිකිච්ඡාව අප්පමඤ්ඤා වර්ජිත චෛතසික 45යි. එතකොට මෙන්න මේ ධර්ම ටික තමයි ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යේ සහ ආරම්මන අධිපති ප්‍රත්‍ය කියන දෙකේම ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍ය සහ ආරම්මන අධිපති ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙකේම ප්‍රත්‍ය ධර්ම ටික මේ ටික, ප්‍රත්‍යෝත්පන්න ධර්ම ටික මේ ටික. එතකොට ප්‍රත්‍යනීක ධර්ම තමයි යම් කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන ලෞකික සිත් 81යි, ඒවයි යෙදෙන චෛතසික 52යි, රූප සියල්ල. රූප සියල්ල කිව්වහම චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, උත්තුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා කියන මේ රූප සියල්ලම ප්‍රත්‍යනීක ධර්ම. ලෞකික යම්කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන සහ ගරු කොට අරමුණු නොකරන අවස්ථාවේ ලෞකික සිත් 81යි, චෛතසික 52යි, රූප සියල්ල මේවා ප්‍රත්‍යනීක ධර්ම. එතකොට ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍ය සහ ආරම්මන අධිපති කියන ප්‍රත්‍ය දෙකේම මේ තමයි ප්‍රත්‍ය ධර්ම, මේ තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම, මේ තමයි ප්‍රත්‍යනීක ධර්ම. ප්‍රත්‍යනීක ධර්ම.
එතකොට පින්වතුනි මතක තියාගන්නට ඕන කාරණාවක් තමයි ආරම්මන උපනිස්සේ ප්‍රත්‍ය සිතුත් තියෙනවා, චෛතසිකක් තියෙනවා, රූපක් තියෙනවා, නිවනක් තියෙනවා. හැබැයි ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න තියෙන්නේ චිත්ත චෛතසික පමණයි. ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික පමණයි. ඊළඟට අනන්තර උපනිස්සය ප්‍රත්‍ය. අනන්තර උපනිස්සය ප්‍රත්‍ය අපි අනන්තර ප්‍රත්‍ය කතා කරනකොට අනන්තර සමනන්තර අනන්තර උපනිස්සය නත්ති විගත කියන මේ ප්‍රත්‍ය පහේම තිරාසිය සමානයි කියලා කිව්වා. එතකොට අනන්තර උපනිස්සය ප්‍රත්‍යේ අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි పూర్ව සිත් 89යි චෛතසික 52යි. කලින් ඉපදිලා නිරුද්ධ වෙන රහතන් වහන්සේගේ චුතිසිත හැර කලින් ඉපදිලා නිරුද්ධ වෙන සිත් 89 සහ චෛතසික 52 තමයි අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම. ප්‍රත්‍යෝත්පන්න තමයි පසුව උපදින සිත් 89යි චෛතසික 52යි. අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න තමයි පසුව හටගන්න සියලුම සිත් 89යි චෛතසික 52යි. ප්‍රත්‍යනීක ධර්ම තමයි රූප සියල්ල. මේ තමයි අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම. අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි. අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික පමණයි. ප්‍රත්‍යනීක වෙන්නේ රූප පමණයි. එතකොට මේකෙන් තේරුම් ගන්නට ඕන සෑම චිත්තුප්පාදයක්ම අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. අපේ මේ ජීවිතය තුල හටගන්න සෑම චිත්තුප්පාදයක්ම අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය ශක්තිය නිසාමයි හටගන්නේ. අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය ශක්තියෙන් තොරව හටගන්න කිසිම සිතක් කිසිම චෛතසිකයක් අපේ මේ සත්ව ශරීරය තුල චිත්ත සංතාන තුල නැහැ. මේ චිත්ත සංතානය තුල හටගන්න සෑම සිතක්ම සෑම චෛතසිකයක්ම හටගන්නේ අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ උපකාරය නිසාමයි. එතකොට මේ තමයි අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ තිරාසිය. ඊළඟට පකතූපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම. පකතූපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි බලවත් වූ සිත් 89යි. බලවත් වූ සිත් 89යි චෛතසික 52යි රූප 28යි. සාමාන්‍යයෙන් පඤ්හා වාරය ඉගෙන ගන්නකොට පකතූපනිස්සේ ප්‍රත්‍ය විදියට ගන්නේ බලවත් වූ සිත් 89යි චෛතසික 52යි රූප 28යි කියන මෙන්න මේ ධර්ම ටික ප්‍රත්‍ය නිර්දේශ වාරයේදී සමහර ප්‍රඥප්ති ධර්මත් පකතූපනිස්සේ ප්‍රත්‍ය වශයෙන් ගන්නවා. ඊළඟට පකතූපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පකතූපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත් 89යි චෛතසික 52යි.
මේ సంతානය තුල හටගන්න සෑම සිතක්ම සෑම චෛතසිකයක්ම මේ පකතූපනිස්සේ ප්‍රත්‍යේ උපකාරය ලැබලමයි හටගන්නේ. පකතූපනිස්සේ ප්‍රත්‍යේ උපකාරය නොලැබ හටගන්න කිසිම සිතක් කිසිම චෛතසිකයක් මේ චිත්ත సంతානය තුල විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට ප්‍රත්‍යනීක වෙන්නේ රූප. රූප සියල්ලම පකතූපනිස්සේ ප්‍රත්‍යනීක. එතකොට පකතූපනිස්සේ ප්‍රත්‍ය ගත්තාමත් චිත්ත චෛතසික රූප සහ සමහර ප්‍රඥප්ති කියන සියලු බොහෝ ධර්ම ප්‍රත්‍ය වෙනවා. හැබැයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි. ප්‍රත්‍යනීක වෙන්නේ රූප ධර්ම පමණයි. එතකොට මේ సంతානය තුල හටගන්න සෑම සිතක්ම සෑම චෛතසිකයක්ම පකතූපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. ඒ වගේම අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම. පකතූපනිස්සේ ප්‍රත්‍යේ සහ අනන්තර උපනිස්සේ ප්‍රත්‍යේ කියන මේ ප්‍රත්‍ය දෙකේ උපකාරය නොලැබ හටගන්න කිසිම සිතක් කිසිම චෛතසිකයක් අපේ సంతානවල නැති බව තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම අනිත් කාරණාව තමයි මේ ප්‍රත්‍ය තුනේම ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික පමණයි. ආරම්මන උපනිස්සය, අනන්තර උපනිස්සය, පකතූපනිස්සය කියලා මේ තුන්වැදෑරුම් වූම උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි. උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න බවට කවදාවත් රූප ධර්ම වැටෙන්නේ නැහැ. මේ సంతානය තුල හටගන්න රූප ධර්ම උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. උපනිස්සේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණයි කියන කාරණාව අපි මතක තියාගන්නට ඕන. ඊළඟට පින්තුනේ ප්‍රත්‍ය නිර්දේශ වාරය ගත්තයින් පස්සේ උපනිස්සේ ප්‍රත්‍ය යටතේ වාක්‍ය තියෙනවා 12ක්. පළවෙනි වාක්‍යය තමයි උපනිස්සේ පච්චයෝති පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. දෙවෙනි වාක්‍යය තමයි පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලාන අකුසලානං ධම්මානං කේසංචි උපනිස්සේ පච්චේන පච්චයෝ. තුන්වෙනි වාක්‍යයේ පුරිමා කුසල ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා අකුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා අකුසල ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. උතු භෝජනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ. පුග්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චයෝ. සේනාසනම්පි
උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. මෙන්න මේ විදියට උපනිශ්‍රේ ප්‍රත්‍ය නිර්දේශ වාරේ වාක්‍ය 12ක් තියෙනවා. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා කුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං කේසංච උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා කුසලා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා අකුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කේසංච උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. උතුභෝජනම්පි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. පුග්ගලෝපි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. සේනාසනම්පි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ කියලා ප්‍රත්‍ය නිර්දේශ වාරේ වාක්‍ය තියෙනවා 12ක්. එතන මුලින්ම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. එතකොට මේකේ අදහස තමයි කුසල ධර්මයකට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට කුසල ධර්මයකට ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. පකතු උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කුසල ධර්මයකට ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, පකතු උපනිශ්‍රය කියන මේ ප්‍රත්‍ය ශක්ති තුනෙන්ම උපකාර කරනවා. අපි ආරම්මන උපනිශ්‍රයෙන් ප්‍රත්‍ය වෙන එකක් ගත්තොත් උදාහරණයක් විදිහට මෙහෙමයි. දානං දත්වා තං ගරුං කତ୍වා පච්ච වෙක්කති. දානං දත්වා තං ගරුං කତ୍වා පච්ච වෙක්කති. අපි යම්කිසි දානයක් දෙනවා. දානය කියලා කියන්නේ තමන් සතු වස්තුවක් අනිත් කෙනෙක් උදෙසා අත්හරින අවස්ථාවේ ඒ වස්තුව අත්හැරීම වශයෙන් අපේ මනස තුල හටගන්න පරිත්‍යාග චේතනාව ප්‍රදාන චිත්තුප්පාදය. ඒ පරිත්‍යාග චේතනාවට කියනවා දානය කියලා. එතකොට මේ පරිත්‍යාග චේතනාව ප්‍රදාන වූ චිත්තුප්පාදය ගත්තයින් පස්සේ ඒක කුසල සිතක්. දානං දත්වා කියන්නේ මෙන්න මේ චිත්තුප්පාදේ උපදවාගෙන තං ගරුං කତ୍වා පච්ච වෙක්කති. පසුව ඒ උපදවා ගත්ත කුසල සිත ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට තමන් සතු වස්තුවක් අනිත් කෙනෙකුට දාණය දෙන විට සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සිතක් හටගත්තොත් ඒ වෙලාවේ සිත සහ චෛතසික 33 කියන මේ චිත්තුප්පාදය හටගන්නවා. සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සිත සහ ඒ සිත සමග චෛතසික 33ක් හටගන්නවා. මෙන්න මේ චිත්තුප්පාදයෙන් මේ චිත්තුප්පාද රාශියක් ඇති වෙනවා. මෙන්න මේ චිත්තුප්පාදයෙන් තමයි තමන් සතු වස්තුවක් අනිත් කෙනෙකුට දෙන්නේ. එතකොට පුරිමා කුසලා ධම්මා කියලා කියන්නේ මෙන්න මේ චිත්තුප්පාදය. මේ දානය දීපු පුද්ගලයා පස්සේ තමන් දීපු දානමය කුසල චිත්තුප්පාදය, දානමය කුසල කර්මය පස්සේ නැවත ගරු කරමින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. සාදු සාදු මා විසින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරන ලද දානය නම් වූ කුසල ධර්මයේ නිරත වුණා කියලා සතුටටපත් වෙනවා කුසල සිතකින්. එතකොට
මේ කුසල කර්මය සිහි කිරීම වශයෙන් නැවතත් සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත කුසල චිත්තුප්පාද හට ගන්නවා. එතකොට දන් දෙන අවස්ථාවේ හටගත් කුසල චිත්තුප්පාද එය මෙනෙහි කරන අවස්ථාවේ හටගන්න කුසල චිත්තුප්පාදවලට ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. ඒ තමයි ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍යයට උදාහරණයක්. ඊළඟට අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය. අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය. අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය ගත්තයින් පස්සේ අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ අපි තුල සිත හටගන්නේ හැම වෙලාවෙම සිතක් හටගන්නේ පවතින චිත්ත පරම්පරාවක කෙලවරින්. පවතින චිත්ත පරම්පරාවක් නැතුව කවදාවත් චිත්තුප්පාදයක් හටගන්නේ නැහැ. හටගන්නේ සෑම චිත්තුප්පාදයක්ම හටගන්නේ පැවත එන චිත්ත පරම්පරාවක අගින්. එතකොට කලින් චිත්තුප්පාදයක් නැතුව අලුත් සිතකට හටගන්න බෑ. හටගන්නේ සෑම සිතක්ම හටගන්නේ කලින් හටගෙන නිරුද්ධ වෙච්ච චිත්තුප්පාදය නිසා. ඒ නිසා පසුව උපදින චිත්තුප්පාදය හට ගැනීමට කලින් ඉපදිලා නිරුද්ධ වෙන චිත්තුප්පාදයේ ප්‍රබල හේතුවක් නිසා ඒකට කියනවා අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. එතකොට කලින් ඉපදිලා නිරුද්ධ වෙන චිත්තුප්පාදය තමයි අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන්නේ. අනතුරුව හටගන්න චිත්තුප්පාදය තමයි අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට අපි කුසල ජවන වීතියක් ගත්තොත් මේ විදියට ජවන සිත් 7ක් හට ගන්නවා. ඒ තැන්වලදී පළවෙනි ජවන චිත්තුප්පාදය දෙවැනි ජවන චිත්තුප්පාදයට අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දෙවැනි ජවන චිත්තුප්පාදය තුන්වෙනි ජවන චිත්තුප්පාදයට අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. තුන්වෙනි ජවන චිත්තුප්පාදය හතරවෙනි එක පස්වෙනි එකට මේ විදියට චිත්ත වීති ඉගෙන ගත්තාන් පස්සේ යම් තැනක කුසල සිත් දෙකක් තියෙනම් పూర్ව කුසල චිත්තුප්පාදයේ අනතුරුව උපදින කුසල චිත්තුප්පාදයට මේ අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. තුන්වෙනි කාරණාව තමයි පකතූපනිශ්‍රේ ප්‍රත්‍ය. පකතූපනිශ්‍රේ ප්‍රත්‍ය ගත්තයින් පස්සේ මේ පකත කියන වචනේ තේරුම පකත කියන වචනේ තේරුම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි උප්පාදන. දෙවැනි එක තමයි උපසේවන. උප්පාදන උපසේවන කියලා කොටස් දෙකක් තියෙනවා. මෙතන කත කියන වචනේ තේරුම තමයි කරන ලද්ද. මේ කරන ලද්ද කොටස් දෙකයි. පළවෙනි එක තමයි තමන්ගේ චිත්ත සංතානය තුල උපදවන ලද ධර්මය. දෙවෙනි කාරණාව තමයි තමන්ගේ චිත්ත සංතානයේ නැවත නැවත ඇසුරු කරන ලද දෙය. කියන මෙන්න මේ දෙකටම කියනවා කත කියලා, කරන ලද කියලා. පකත කියලා කියන්නේ මනාකොට කරන ලද. මනාකොට කරන ලද කියලා කියන්නේ යම් ආකාරයකින් අපේ චිත්ත සංතානය තුල ඉපද වූ කල්හි හෝ ඇසුරු කළ කල්හි ඒ හේතු කරගෙන එම චිත්ත සංතානයෙහි අනාගතයෙහි තවත් චිත්ත චෛතසික ධර්මයන් හට ගැනීමට උපකාර කරනව නම් අන්න ඒ ආකාරයෙන් තමන්ගේ චිත්ත සංතානය තුල ඉපද වීම සහ සේවනය කිරීම කියන දෙකට තමයි මේ පකත කියන වචනේ තේරුම. එතකොට අපි ලිව්වොත් උපදවන
ලද ධර්ම තමන්ගේ චිත්ත සංතානය තුල උපදවන ලද ධර්මවලටත් කියනවා පකත කියලා. ඒ වගේම තමන්ගේ චිත්ත සංතානයෙන් සේවනය කරන ලද ධර්ම මෙන්න මේ කොටස් දෙකට තමයි පකත කියලා කියන්නේ. තමන්ගේ චිත්ත සංතානය තුල උපදවා ගන්න ලද ධර්මවලට සහ තමන්ගේ චිත්ත සංතානයේ නැවත නැවත සේවනය කරන ලද දේවල් වලට කියනවා පකත කියලා. මෙන්න මේ තමන්ගේ චිත්ත සංතානවල උපදවන ලද රාගය, ద్వේෂය, මෝහය, මානය, ditthිය, විචිකිච්ඡාව, ඒ වගේම සද්ධාව, සීල, සුත, ඡාග, පඤ්ඤා ආදී මේ කුසල කුසල ධර්ම සහ සුඛ දුක්ඛ ආදී අභ්‍යාගත ධර්ම, ඒ වගේම සේවනය කරන ලද ඍතුව, භෝජන, පුද්ගල, මෙන්න මේ වගේ දේවල් නිසා මත්තේ චිත්ත චෛතසික ධර්මයන් හටගන්න නිසා එබඳු ධර්මවලට කියනවා පකතූපනිස්සය ප්‍රත්‍ය කියලා. තමන්ගේ චිත්ත සංතානය තුල උපදින ලද රාග, ద్వේෂ, මෝහ, සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා, ඒ වගේම සුඛ දුක්ඛ ආදී මේ ධර්මයන්, ඒ වගේම තමන් ඇසුරු කරන ලද ඍතුව, පුද්ගලයන්, භෝජනයන් ආදී මේ දේවල්, සේනාසනය වගේ මේ දේවල් මත්තේ චිත්ත චෛතසික ධර්මයන් ඉපදීමට ප්‍රබල හේතුවක් වන නිසා ඒවාට කියනවා පකතූපනිස්සේ ප්‍රත්‍ය කියලා. එතකොට පකත කියන වචනේ තේරුම තමයි තමන්ගේ సంతානය තුල උපදවන ලද ධර්ම. ඒ කියන්නේ මත්තේ චිත්තචෛතසික ධර්මයන් ඉපදවීමට තරම් ප්‍රබල මට්ටමින් තමන්ගේ సంతානය තුල උපදවන ලද ධර්ම සහ තමන්ගේ මනසින් නැවත නැවත ඇසුරු කරන ලද දේවල් වලට කියනවා පකත කියලා. ඒවා මත්තේ චිත්තචෛතසික ධර්මයන් හට ගැනීමට පැවතීමට ප්‍රබල හේතුවක් වෙන නිසා ඒවාටම කියනවා පකතූපනිස්සය ප්‍රත්‍ය කියලා. අපි බලමු කුසල ධර්මයක් නිසා තවත් කුසල ධර්මයක් උපදින්නේ කොහොමද? පකතූපනිස්සේ ප්‍රත්‍ය නිසා කියලා. එතෙන්දී සද්දං උපනිස්සාය දානං දේති. සද්දං උපනිස්සාය දානං දේති. එතකොට මේ වාක්‍යයේ සද්දං උපනිස්සාය, සද්දං කියලා කියන්නේ කුසල සිත්වල යෙදෙන සද්දා චෛතසිකය. අපි ගත්තොත් ධානා මාර්ගඵල උපදවා ගත්තේ නැති කෙනෙක් ගත්තොත් මහා කුසල සිත් 8 දෙන සද්දා චෛතසිකය. උපනිස්සාය, උපනිශ්‍රය කරගෙන ප්‍රබල හේතුව කරගෙන, ඒ කියන්නේ තමන්ගේ මනස තුල තියෙන කර්මය, කර්මඵලය, බුද්ධ ධම්ම සංඝ කියන මේ කාරණා පිළිබඳව ප්‍රබල විශ්වාසය නිසා දානං දේති. දන් දීමෙහි නිරත වෙනවා. කර්මය, කර්මඵලය ආදී කරුණු පිළිබඳව තමන්ගේ సంతානය තුල තියෙන ප්‍රබල සද්ධාව, ප්‍රබල විශ්වාසය, ප්‍රබල ඇදහිීම නිසා දන් දීමෙහි නිරත වෙනවා. එතකොට ඒ දන් දීමේ කුසලයට තමන්ගේ సంతානය තුල මුලින් හටගෙන තිබිච්ච සද්ධාව ප්‍රබල හේතුවක් වෙනවා. එතකොට పూర్ව සද්ධාව පසුව සිදු කරන දානමය කුසල කර්මයට පකතූපනිස්සේ ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. එතකොට මෙන්න මේ විදියට කුසල ධර්මයක් කුසල ධර්මයකට ආරම්මන අනන්තර පකතූපනිස්සේ, ආරම්මන උපනිස්සේ, අනන්තර උපනිස්සේ, පකතූපනිස්සේ කියන ප්‍රත්‍ය ශක්ති තුනෙන්ම සුදුසු පරිදි උපකාර කරන බව තේරුම් ගන්නට ඕන. ඊළඟ කාරණා තමයි කුසලෝ ධම්මෝ. කුසලෝ ධම්මෝ
කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස කේසංචි උපනිස්සේ පච්චේන පච්චයෝ. එතන කේසංචි කියන වචනේ විශේෂ වචනයක්. මේ කේසංචි කියන වචනේ යොදන්න හේතුව තමයි අනන්තර උපනිස්සය. අනන්තර උපනිස්සය. මෙන්න මේක නොලැබේ. කේසංචි කියන එකේ මෙතනක් තියෙනවා මේ කේසංචි කියන වචනේ තේරුම තමයි කුසල ධර්මයක් අකුසල ධර්මයකට ප්‍රත්‍ය වෙන්නේ ආරම්මන උපනිස්සය පකතූපනිස්සය කියන ප්‍රත්‍ය දෙකෙන් විතරයි. අනන්තර උපනිස්සය ප්‍රත්‍ය වෙන්නේ නෑ කියන එක තමයි කේසංචි කියලා කියන්නේ. උපනිස්සය ප්‍රත්‍ය තුන අතරින් ආරම්මන උපනිස්සය පකතූපනිස්සය කියන මේ ප්‍රත්‍ය දෙකෙන් විතරයි කුසල ධර්මයක් අකුසල ධර්මයකට උපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. කුසල ධර්මයක් අකුසල ධර්මයකට කිසිම දවසක අනන්තර උපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කේසංචි කියලා යෙදුවේ. කේසංචි කියලා කියන්නේ ආරම්මන උපනිස්සය අනන්තර උපනිස්සය පකතූපනිස්සය කියන ප්‍රත්‍ය තුන අතුරෙන් ආරම්මන සහ පකතූප කියන ප්‍රත්‍ය දෙකෙන් පමණක් උපකාර වේ කියන අදහසයි. අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන තැනත් එහෙමයි. අකුසල ධර්මයක් කුසල ධර්මයකට අනන්තර උපනිස්සය ප්‍රත්‍යයෙන් කවදාවත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අකුසල ධර්මයක් කුසල ධර්මයකට ප්‍රත්‍ය වෙන්නේ ආරම්මන සහ පකතූපනිස්සය කියන ප්‍රත්‍ය ශක්ති දෙකෙන් විතරයි. එතකොට මේ දෙපොළෙම කේසංචි කියන වචනේ අදහස ආරම්මන උපනිස්සය අනන්තර උපනිස්සය පකතූපනිස්සය කියන ප්‍රත්‍ය ශක්ති තුන අතරින් ආරම්මන උපනිස්සය සහ පකතූපනිස්සය කියන ප්‍රත්‍ය ශක්ති දෙකෙන් පමණක් උපකාර කරයි කියන එක සහ අනන්තර උපනිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් කිසිම කලෙක උපකාර නොකරයි කියන කාරණාව තමයි මේ කේසංචි කියන වචන වලින් දක්වලා තියෙන්නේ. ඒ කාරණාවත් තේරුම් ගන්නට ඕන. මේ විදියට කුසල ධර්මයකට ආරම්මන උපනිස්සය අනන්තර උපනිස්සය පකතූපනිස්සය කියන තුනෙන්ම වෙනවා. කුසල ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මන උපනිස්සය සහ පකතූපනිස්සය විතරයි වෙන්නේ. ඒ වගේම අකුසල ධර්මයක් කුසල ධර්මයකටත් ආරම්මන උපනිස්සය සහ පකතූපනිස්සය විතරයි වෙන්නේ. අනිත් හැමතැනම ආරම්මන අනන්තර පකතූපනිස්සය කියන ප්‍රත්‍ය ශක්ති තුනෙන්ම උපකාර කරනවා. කුසල ධර්මය අකුසල ධර්මයකට සහ අකුසල ධර්මය කුසල ධර්මයකට කියන දෙකේදී විතරක් ප්‍රත්‍ය ශක්ති දෙකයි තියෙන්නේ. ඒ නිසා තමයි ඒ දෙපොළේදී කේසංචි කියන වචනය යොදලා තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි වාක්‍යය ගත්තයින් පස්සේ කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චේන පච්චයෝ. කුසල ධර්මයක් අකුසල ධර්මයකට කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස කේසංචි උපනිස්සය පච්චේන පච්චයෝ. කුසල ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මන උපනිස්සය සහ පකතූපනිස්සය කියන ප්‍රත්‍ය ශක්ති දෙකෙන් උපකාර කරනවා. අපි බලමු කුසල ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මන උපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රත්‍ය වෙන්නේ අපි යම්කිසි දානයක් පූජා කරනවා. දානයක් පූජා කරන විට එම පුද්ගලයාගේ సంతානය තුල
සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික චිත්තුප්පාද හට ගන්නවා. යම් කිසි පුද්ගලයෙක් යම් කිසි කෙනෙකුට බුද්ධ පූජාවක් හෝ ස්වාමීන් වහන්සේලාට හෝ දුගී මගී යාචකයෙකුට හෝ යම් කිසි පරිත්‍යාගයක් කරනවා, දානයක් දෙනවා. මේ දන් දෙන අවස්ථාවේ ඒ පුද්ගලයා තුල හට ගන්නවා සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික චිත්තුප්පාදයක්. මේක දානමය කුසලය. ඊළඟට මේ දානමය කුසලය සිද්ධ කරලා පස්සේ මොකද කරන්නේ? පස්සේ කරන දේ තමයි තං ගරුං කତ୍වා අස්සාදේති. අභිනන්දති. තං ගරුං කତ୍වා අස්සාදේති අභිනන්දති. තං ගරුං කତ୍වා රාගෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති. මේ දානමය කුසලය ගරු කොට අස්සාදේති. අස්සාදේති කියලා කියන්නේ ප්‍රීතියෙන් යුක්ත සෝමනස්යෙන් යුක්ත ලෝභයෙන් ආස්වාදනය කරනවා. අස්සාදේති කියලා කියන්නේ සෝමනස්සේ සහිත ලෝභයෙන් අර දානමය කුසලය ආස්වාදනය කරනවා. අභිනන්දති කියලා කියන්නේ ප්‍රීතිය සහිත ලෝභයෙන් ඒ දානමය කුසලය ගැන සතුටු වෙනවා. දානයක් දීලා අත්තුක්කංශන පරවම්බනාදී කරමින් සතුටු වෙනවා. මම තමයි මේ වගේ දානයක් දුන්නේ, අනිත් අයට කොහොමද මේ වගේ දානයක් දෙන්න තරම් සද්ධාාවක් ආදී විදියට ඒ දානය නිසා තමන් උසස් කොට සලකනවා, අනිත් අය පහත් කරනවා. මේ මොන ආකාරයකින් හෝ මම තමයි මේ දානයක් දුන්නේ, මම දීපු දානය තමයි මනාකොට පූජා කරන්නට යෙදුනේ, අනිත් අය මෙහෙම දානයක් දුන්නා නම් මම දුන්න වගේ දෙන්න බෑ ආදී වශයෙන් තමන් දීපු දානමය කුසලයේ ගරු කොට පසුව ලෝභ චිත්තුප්පාදයකින් අරමුණු කරනවා. එතකොට මේ ලෝභ චිත්තුප්පාදය සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත සහ ඒ සිතේ දෙන චෛතසික 19. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික චිත්තුප්පාදය ඒ සිත සහ ඒ සිතේ දෙන චෛතසික 19 කියන මෙන්න මේව උපදිනවා. එතකොට මේ දානමය කුසල චිත්තුප්පාද මේ අකුසල චිත්තුප්පාදවලට ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ තමයි කුසල ධර්මය අකුසල ධර්මයකට ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම කියලා කියන්නේ. ඊළඟට පකතූපනිස්සේ ප්‍රත්‍ය ගත්තොත් පකතූපනිස්සේ ප්‍රත්‍ය ගත්තොත් කුසල ධර්මයක් අකුසල ධර්මයකට පකතූපනිස්සේ ප්‍රත්‍යයෙන් ගත්තොත් අපි හිතමු සද්ධාව කියන එක. සද්ධාව නිසා සත්වයක් මරනවා. සද්දං උපනිස්සාය සද්දං උපනිස්සාය පානං හනති. එතකොට මේකේ සද්ධාව කියලා කියන්නේ මහා කුසල චිත්තුප්පාදවල යෙදෙන සද්ධාව. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික 33. එතකොට මේ චිත්තුප්පාදයේ තුල තියෙන සද්ධාව, මේ සද්ධාව කියන එකෙන් සද්ධාව ප්‍රබලව ඇති කුසල චිත්තුප්පාදය තමයි ගන්නෙ. සද්ධාව ප්‍රබල වූ කුසල චිත්තුප්පාදය උපනිස්සාය හේතු කරගෙන පානං හනති සතෙක් මරනවා. මේක කොහොමද වෙන්නේ? අපිට බලවත් ආසාවක් තියෙනවා, බලවත් සද්ධාාවක් තියෙනවා. අපි ඇසුරු කරන යම් කිසි කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න.
යම් කිසි කෙනෙක් ඉන්නෝ මස් මාළු වර්ග කෑමට ගොඩක් කැමැත්තෙන්. එතකොට මේ සද්ධාව නිසා ඒ පුද්ගලයා කෙරෙහි තියෙන සද්ධාව නිසා කර්මය කර්මඵලය ආදී පිළිබඳව සහ ඒ පුද්ගලයාගේ ගුණ පිළිබඳව වෙන්න පුළුවන්. මේ සද්ධාව ප්‍රබල වූ චිත්තුප්පාදේ නිසා ඒ පුද්ගලයාට දානයක් පූජා කිරීමට සතෙක් ඝාතනය කරනවා. එතකොට මේ දානයක් දීම සඳහා සතා මරණ වේලාවේ ඒ සතා මරණ අවස්ථාවේ හටගන්නේ දෝමනස්ස සාගත පටිඝ සම්පයුත් අසංකාරික සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික 17. ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන තුන අයින් කරයින් පස්සේ දෝමනස්ස සාගත පටිඝ සම්පයුත් අසංකාරික සිතයි ඒ සිතේ යෙදෙන චෛතසික 17යි මේ ද්වේෂ මූලික චිත්තුප්පාදය. එතකොට තමන්ගේ సంతානය තුල තිබිච්ච ප්‍රබල සද්ධාව සහිත කුසල චිත්තුප්පාදය සත්වයා ඝාතනය කිරීමේදී ඇතිවෙන ද්වේෂ මූලික අකුසල චිත්තුප්පාදයට පකතූපනිස්සේ ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. ඒ තමයි කුසල ධර්මයක් අකුසල ධර්මයකට පකතූපනිස්සේ ප්‍රත්‍යයෙන් උපකාර කරන ආකාරය. ඊළඟට කුසල ධර්මය අභ්‍යාගත ධර්මයට ආරම්මන අනන්තර පකතූප කියන ප්‍රත්‍ය ශක්ති තුනෙන්ම උපකාර කරනවා. පුරිමා කුසල ධම්මා පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. එතෙන්දී ආරම්මන අනන්තර පකතූප කියන ප්‍රත්‍ය තුනෙන්ම උපකාර කරනවා. කුසල ධර්මයක් අභ්‍යාගත ධර්මයකට ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන අවස්ථාවක් බැලුවොත් අරහා මග්ගා වුට්ටහිත්වා අරහා මග්ගා වුට්ටහිත්වා මග්ගං ගරුං කତ୍වා පච්ච වෙක්කති. අරහා කියලා කියන්නේ රහතන් වහන්සේ. මග්ගා කියලා කියන්නේ අරිහත් මාර්ගයෙන් වුට්ටහිත්වා නැගිට මග්ගං ගරුං කତ୍වා පච්ච වෙක්කති. රහතන් වහන්සේ කෙනෙක් අරිහත් මාර්ගයේ උපදවාගෙන අරිහත් මාර්ගයේ උපදවාගත්ත රහතන් වහන්සේ කෙනෙක් තමන් උපදවාගත්ත අරිහත් මාර්ග කුසල චිත්තුප්පාදය ප්‍රත්‍යවේක්ෂා කරනවා. මෙන්න මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරන විට උන්වහන්සේගේ ක්‍රියාසිතට රහතන් වහන්සේ තුල හටගන්න ක්‍රියාසිතට මහා ක්‍රියා ඥාන සම්පයුත්ත සිත්වලට තමන් කලින් උපදවාගත්ත අරිහත් මාර්ග කුසල චිත්තුප්පාදය අරමුණ බවට පත් වෙනවා. එතකොට මේ අරිහත් මාර්ග කුසල චිත්තුප්පාදය පසුව හටගන්න ඥාන සම්පයුත්ත මහා ක්‍රියාසිටවලට ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. එතකොට ඒ තමයි කුසලයක් අභ්‍යාගතයට ආරම්මන උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන අවස්ථාවක්. ඊළඟට අනන්තර උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන අවස්ථාවකට උදාහරණයක් කිව්වොත් අනන්තර උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමට අවසාන ජවන සිත පළවෙනි තදාරම්මන සිතට හෝ භවාංගයට ඒ වගේම මාර්ග සිතක් නම් ඵල සිතට කුසල ජවන චිත්තුප්පාදය අනතුරුව උපදින තදාරම්මන සිතට හෝ භවංග සිතට අනන්තර උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මාර්ග චිත්ත වීතිවල මාර්ග චිත්තුප්පාදයේ ඊට පසුව උපදින ඵල චිත්තුප්පාදවලට අනන්තර උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ තමයි කුසල ධර්මයක් අභ්‍යාගත ධර්මයකට අනන්තර උපනිස්සේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමට උදාහරණයක්. ඊළඟට පකතූපනිස්සය
කුසල ධර්මයක් අභ්‍යාගත ධර්මයකට පකතූපනිස්සේ ප්‍රත්‍යයෙන් කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? සද්දං උපනිස්සාය අත්තානං ආතාපේති සද්දං උපනිස්සාය අත්තානං ආතාපේති. යම්කිසි පුද්ගලයෙකුගේ సంతානය තුල කර්මය කර්මඵලයේ තුනුරුවන් පිළිබඳව ප්‍රබල ශ්‍රද්ධාව නිසා දන් දීමෙහි යෙදෙනවා. සමහර වෙලාවට Tamanට කන්න තියෙන බත්පත දන් දෙනවා. එතකොට Tamanට කුසගින්නෙන් දුක් විඳින්න වෙනවා. මේ අත්තානං කියලා කියන්නේ Tamanගේ ජීවිතය ආතාපේති කියන්නේ දවනවා. එතකොට තමන්ගේ ජීවිතය දවනම කියලා කියන්නේ තමන් දුකටපත් වෙනවා. කුමක් නිසාද? සද්ධාව නිසා. සද්ධාව මූලික කරගෙන පින්දහම් කරගන්නකොට මේ කාරණාව නිතර දෙවේල වෙන්න පුළුවන්. දැන් යම්කිසි පූජාවක් කරන විට අපි දහවල් කාලයක පූජාවක් කරන වෙලාවේ රුවන්වැලි සෑය වගේ ස්ථානයක දවල් 12ට වගේ ගිහිල්ලා යම්කිසි පූජාවක් කරනවා. මේ වෙලාවේ අවුව වැටිලා අපේ ඇඟට. එතකොට අවුව වැටිච්ච නිසා අපේ ශරීරය 1000ටපත් වෙනවා. ශාරීරික දුක් වේදනා හට ගන්නවා. නමුත් රුවන්වැලි සෑය පිළිබඳව තියෙන ප්‍රබල ශ්‍රද්ධාව නිසා ඒව ඔක්කොම ඉවසගෙන විඳ දරාගෙන අපි ගෙනිච්ච පූජා වස්තු පූජා කිරීමෙහි යෙදෙනවා. එතකොට මෙන්න ඒ වගේම තමන්ට කන්න තියෙන බත්පත වෙන කෙනෙකුට පරිත්‍යාග කරනවා තමන්ගේ ශ්‍රද්ධාව නිසා. ඒ වගේම ධර්මයේ ඉගෙන ගැනීමට තියෙන ශ්‍රද්ධාව හින්දා නිදි මරාගෙන පොතපත කියවීමෙහි යෙදෙනවා. ඒ වගේම නිදි මරාගෙන ධර්මයේ ඇසීමෙහි යෙදෙනවා. ධර්ම සාකච්ඡාවෙහි යෙදෙනවා. එතකොට මෙන්න මේ වගේ ශ්‍රද්ධාව මූලික කරගෙන අපි කුසල් කරන විට අපේ ශරීරය තුල දුක් වේදනා නිතර දෙවේලේ හට ගන්නවා. එතකොට ඒ දුක් වේදනාව කියන්නේ අභ්‍යාගත ධර්මයක්. ඒ අභ්‍යාගත ධර්ම වලට මේ සද්ධාව කියන එක උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙනවා. ඒ තමයි කුසල ධර්මය අභ්‍යාගත ධර්මයකට පකතූපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමට උදාහරණයක්. එහෙමනම් ඔය කියපු ආකාරයට තමයි අකුසල ධර්මය අකුසල ධර්මයටත් ආරම්මන අනන්තර පකතූප කියන මේ ප්‍රත්‍ය ශක්ති තුනෙන්ම ප්‍රත්‍ය වීමත් අර කලින් විස්තර කළා වගේම කල්පනා කරලා තේරුම් ගන්නට ඕන. ඒ වගේම අකුසල ධර්මය කුසල ධර්මයට ආරම්මන උපනිශ්‍රයෙන් සහ පකතූප කියන දෙකෙන් විතරක් ප්‍රත්‍ය වෙනවා. අකුසල ධර්මය අභ්‍යාගත ධර්මයට තුනෙන්ම ප්‍රත්‍ය වෙනවා. අභ්‍යාගත ධර්මයටත් තුනෙන්ම ප්‍රත්‍ය වෙනවා. අභ්‍යාගත ධර්මය කුසල ධර්මයටත් තුනෙන්ම ප්‍රත්‍ය වෙනවා. අභ්‍යාගත ධර්මය අකුසල ධර්මයටත් තුනෙන්ම ප්‍රත්‍ය වෙනවා. 10 වෙනි වාක්‍යය තමයි උතුභෝජනම්පි. උතුභෝජනම්පි උපනිශ්‍රේ පච්චේන පච්චය. මෙතන උතු කියලා කිව්වේ දේශ ගුණය. ඒ කියලා කියන්නේ අපි සීතල උෂ්ණාදී දේවල්. භෝජන කියලා කියන්නේ අපි ආහාරයට ගන්න භෝජනය. එතකොට මේ ඍතුව සහ භෝජනය කියන දෙකම අපේ సంతානය තුල කුසල ධර්ම ඉපදවීමට අකුසල ධර්ම ඉපදවීමට සුඛ දුක්ඛ ආදී අභ්‍යාගත ධර්ම ඉපදවීමට ප්‍රබල හේතුවක් වෙනවා. ඒක තමයි උතු භෝජන උපනිශ්‍රේ පච්චේන පච්චය කිව්වේ. ඊළඟට පුග්ගලෝපි. පුග්ගලෝපි උපනිශ්‍රේ පච්චේන පච්චය. අපි ඇසුරු කරන පුද්ගලයා අපි යම්කිසි පුද්ගලයෙක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන පුද්ගලයා නිසා අපේ సంతානයේ කුසල ධර්ම අකුසල ධර්ම ඉපදීමට අපි ඇසුරු කරන පුද්ගලයා ප්‍රබල හේතුවක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අසේවනාච බාලාණං. බාලයා ඇසුරු කෙරුවොත් අකුසල සිත හටගන්නේ. මේ බාලයා කියන පුද්ගලයා අපි
අපිට වඩා සීල සමාධි ප්‍රඥා ආදියෙන් අඩු අකුසලයන්හි නිරත වෙච්ච බාලයෙක් නිතර දෙවේල ඇසුරු කරනව නම් ඒ ඇසුරු කරන බාල පුද්ගලයා අපේ సంతානය තුල අකුසල චිත්තුප්පාද ඉපදවීමට ප්‍රබල හේතුවක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ අසේවනාච බාලාන බාල පුද්ගලයා ඇසුරු කරන්න එපා කියලා දේශනා කරේ. ඒ වගේම පණ්ඩිතානංච සේවනා පණ්ඩිත කියලා කියන්නේ අපිට වැඩිය සීල සමාධි ප්‍රඥා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී කුසල ධර්ම වලින් උසස් මට්ටමේ ඉන්න බුදු පසේබුදු මහරහතන් වහන්සේලා මහා බෝධිසත්වයන් වහන්සේලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා දෙමව්පියන් ගුරුවරු කවුරු වුණත් Tamanට වැඩිය ගුණෙන් උසස් වූ ඥානවන්ත පුද්ගලයා අපේ సంతානය තුල උපදින කුසල සිතට කුසල චිත්තුප්පාදවලට ප්‍රබල හේතුවක් වෙනවා. එතකොට පුද්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චේ කිව්වේ අපි බාල පුද්ගලයා අසුරු කෙරුවොත් අපේ సంతානවල අකුසල චිත්තුප්පාදවලට උපනිශ්‍රය ප්‍රබල හේතුවක් වෙනවා. අපි අසුරු කරන ඥානවන්ත පුද්ගලයෝ අපේ సంతානවල කුසල චිත්තුප්පාද උපදවා ගැනීමට ප්‍රබල හේතුවක් වෙනවා. ඒ නිසා මේ අසුර කියන එක පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මේ ප ဋ ාණය ඉගෙන ගන්නකොට මේ වගේ ප්‍රායෝගික ජීවිතයටත් ඊටාම වටිනා ධර්ම කරුණු ඉගෙන ගන්නට පුළුවන්. මේ ප ဋ ාණය ඉගෙන ගත්තාම අපේ පාදයේ පටන් හිසකෙස් දක්වා මේ අතර හටගන්න සෑම පරමාර්ථ ධර්මයක්ම කුමක් නිසාද හටගන්නේ කුමක් නිසාද හටගන්නේ නැත්තේ ආදී වශයෙන් මේ පාදාන්තයේ පටන් කෙසඟ දක්වා මේ ශරීරය තුල තියෙන රූප චිත්ත චෛතසික සෑම ධර්මයක්ම මේ නිසා හටගන්නේ මේ නිසා හටගන්නේ නැහැ ආදී වශයෙන් හොඳට අපේ ජීවිතය ප්‍රත්‍යෝත්පන්න විදියට බෙදලා තේරුම් ගැනීමට පුළුවන් නුවණක් හදාගන්න පුළුවන්. ඊළඟට 12 වෙනි වාක්‍යය තමයි සේනාසනම්පි. සේනාසනම්පි උපනිශ්චේ පච්චේන පච්චයෝ. මේ සේනාසන කිව්වේ අපි ජීවත් වන පරිසරය. අපි ජීවත් වන පරිසරයේ කුසල ධර්මවලට උපකාර පරිසරයක් නම් ඒ අපි ඇසුරු කරන පරිසරය නිසා කුසල සිත් ඇති වෙනවා. සමහර පරිසර තියෙනවා දැන් අනුරාධපුරේ වගේ පූජනීය ස්ථානවලට අපි ගියහම බොහෝ සෙයින් අපේ సంతානවල කුසල සිත් ඇතිවීමට ඒ පරිසරය උපනිශ්‍රය වෙනවා. ඒ වගේම සිතුල් පව්ව වගේ පූජනීය ස්ථානවලට ගියහම අපේ සිත සංහිඳියාවක් හැදෙනවා. අතීතේ තිස්ස මහාරාමය වගේ පැතිවලට ගියයින් පස්සේ අතීතේ මහරහතන් වහන්සේලා වැඩ හිටපු ස්ථානවලට ගියයින් පස්සේ ඉබේම අපේ සිත උන්වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවක් පැහැදීමක් හට ගන්නවා. ඒ වගේ සේනාසනය අපේ సంతානය තුල උපදින කුසල සිත්වලට ප්‍රබල හේතුවක්. ඒ වගේම සමහර පරිසර තියෙනවා අපේ సంతානවල අකුසල සිත් උපදින්නත් උපනිශ්‍රේ වෙනවා. සමහර පරිසර තියෙනවා එබඳු පරිසරවලට ගියයින් පස්සේ අපිට අසහනය, ද්වේෂය වැඩි, සමහර වෙලාවට රාගය වැඩි. මේ වගේ අකුසල සිත්වලට උපනිශ්‍රේ වෙන පරිසරත් තියෙනවා. කෙසේ හෝ සේනාසනම්පි උපනිශ්‍රේ පච්චේන පච්චේ කිව්වේ අපි අසුරු කරන පරිසරය අපේ సంతානය තුල කුසල සිත් සහ අකුසල සිත් ඒ වගේම සුඛ දුක්ඛ ආදී අභ්‍යාගත සිත් කියන මෙන්න මේවා ඉපදීමට ප්‍රබල හේතුවක් වෙනවා කියන කාරණාව. එහෙමනම් ওই තමයි උපනිශ්‍රේ ප්‍රත්‍යයට අදාළ ප්‍රත්‍ය නිර්දේශ වාරයේ තියෙන කොටස් ටික. අවසාන වශයෙන් උපනිශ්‍රේ ඥානේන ඡබ්බන්න රංසි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවෙන් වන්දාමි පූජයාමහං. උපනිශ්‍රේ ප්‍රත්‍ය ඥානයෙන් සවනක් ගන බුදුරස් මාලාවන්ගෙන් බබලමින් වැඩ සිටින
සියල්ල දැකීමට සම සර්වඥතා ඥානයෙන් ප්‍රතිමන්විත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම වඳිමි පූජා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේදී ධර්ම දේශනාවට අදාළ කාලය ඉක්ම ගියපු නිසා මෙතෙකින් උපනිෂේ ප්‍රත්‍ය පිළිබඳව කතාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.